හොඳයි පුතේ. සුබ සන්ධ්‍යාවක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. හරිද? අපි එතකොට අපුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ දෙවෙනි සතිය තමයි විද්‍යා පන්තිය පටන් ගන්නෙ. මගේ නම ප්‍රජාත් රණසිංහ. එතකොට මාත් එක්ක එකතු වෙන ඔබ හැම දරුවෙක්ම අපුර ඇකඩමි අධ්‍යාපන ආයතනයට ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා. දරුවනේ අපි ගිය සතියේ කතා කරා ඕගොල්ලන්ට විද්‍යාවේ පදාර්ථයේ විපර්යාස කියන පාඩම. එතකොට මේ පදාර්ථයක් කියලා කියන්නේ මොකක්ද කියන එක ඕගොල්ලෝ මට ඔක්කොටම කලින් කියලා දුන්නා. ඕකේ? ඒක good. එතකොට අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධය සහිත දේවල් වලට තමයි අපේ දරුවනේ අපි කිව්වේ පදාර්ථයක් කියලා. මෙන්න මේ පදාර්ථ ඝන අවස්ථාවේ, ද්‍රව අවස්ථාවේ සහ වායු අවස්ථාවේ පවතිනවා කියලා කිව්වා. මේ ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව සහ වායු අවස්ථාවේ තියෙන මේ සෑම පදාර්ථයක්ම පුතේ විවිධ වෙනස්කම් වලට ලක් වෙනවා. විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. අන්න ඒකට අපි කිව්වා පදාර්ථයේ විපර්යාස කියලා. පදාර්ථයේ විපර්යාස කියලා කියන්නේ පදාර්ථයක් තිබුණු ස්වභාවයට අනුව වෙනස් වීම අපි කියනවා පදාර්ථයේ විපර්යාස කියලා. මෙන්න මේ පදාර්ථයේ විපර්යාස පුතේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි. අපි ඉක්මනට කතා කරගෙන යන්නේ ගිය සතියේ සාකච්ඡාවට ගත්ත නිසා. එකක් තමයි පුතේ රසායනික විපර්යාස, අනිත් එක තමයි භෞතික විපර්යාස. එතකොට රසායනික විපර්යාස ගැනත් භෞතික විපර්යාස ගැනත් ඕගොල්ලන්ට ඕනවටත් වැඩිය අපි සාකච්ඡාවට ගත්තා. භෞතික විපර්යාස ගැන අපි කතා කරා. මතකයිනේ? හරිද? එතකොට දැන් ඕගොල්ලන්ට සිග්නල් වේරියේෂන් එකක් නිසා හරි වෙන යම් කරදරයක් නිසා හෝ ඕගොල්ලන් පන්තියෙන් ලෙෆ්ට් වෙන්න පුළුවන් හදිස්සියෙන්. ඉතින් ඒ වගේ වෙලාවට නැවත කොහොම හරි ලොග් වෙන්න. අඛණ්ඩව පැය දෙක ඉන්න පහමාර වෙනකොට පන්තිය ඉවරයි. ඉතින් ඒ නිසා දරුවනේ ඕගොල්ලෝ හොඳට නෝට් එක ලියා ගන්න, පෑන පැන්සල ඒ ටික ළඟ තියා ගන්න, අච්චුපත ළඟ තියා ගන්න, වැඩෙත් එක්ක එකතු වෙන්න. හරිද? දැන් අපි කතා කරන්න යන්නේ අද ඕගොල්ලන්ට රසායනික විපර්යාස යටතේ කරගෙන ආපු පරීක්ෂණ ටික. මතකයිනේ? ගිය සතියේ නතර කරපු තැන කවුරු හරි කෙනෙක් අපිට chat එකට දාන්න බලන්න මතකද නැද්ද කියලා බලා ගන්න. කවුරු හරි කෙනෙක් නෙමෙයි හැමෝම. හරිද? දාන්න බලන්න ඉක්මනට chat එකට කොතනද නතර කරේ කියලා. වැඩෝ ඉන්නව නම් ඉක්මනටම බලමු අපි. ඕකේ. හරිද? සර් හිමින් කියන්නකෝ කියලා කියනවා. මම ඒ කියන්නේ හිමීටමද කියන්න ඕන. ඕකේ 94 පිටුව. ඕකේ. හරි. මොනවද මේ? හරි. වායු පදාර්ථය සර් අද රසායනික විපර්යාස. ඕකේ. නතර කරපු තැන ඔබට මතක නැහැ. රසායනික විපර්යාස. ඔය රසායනික විපර්යාස වල මොන පරීක්ෂණයේද? බබ පරීක්ෂණ කිව්වා. ඕකේ. 94 පිටුව. හරි. අපි කතා කරා ගොඩක් දුර පුතේ. අපි කතා කරා ගොඩාක් දුර. හරිද? හරි. එතකොට අද අපි කතා කරන්න යන්නේ පුතේ. හරිද? ඕගොල්ලන්ට මාතෘකාව ලියා ගන්න. රසායනික විපර්යාසවලදී අවක්ෂේප ඇතිවන බව. අද මාතෘකාව ලියා ගන්න. රසායනික විපර්යාස සිදුවීමේදී අවක්ෂේප ඇතිවන බව පරීක්ෂණාත්මක සෙවීම. ලියන මාතෘකාව රසායනික විපර්යාසවලදී අවක්ෂේප ඇතිවීම. අවක්ෂේප ඇතිවීම පරීක්ෂණාත්මකව සෙවීම. රසායනික විපර්යාසවලදී අවක්ෂේප ඇතිවීම පරීක්ෂණාත්මකව සෙවීම. හරිද? එතකොට මෙහෙමයි පුතේ. දැන් අපි කිව්වා ඕගොල්ලන්ට එදිනෙදා ජීවිතයේදී ඔබ මම අපි හැමෝම පුතේ පදාර්ථයේ විපර්යාස සිදු වෙනවා දැකලා තියෙනවා, සිදු කරලා තියෙනවා. එතකොට භෞතික විපර්යාස එකක්. ඊළඟට රසායනික විපර්යාස. භෞතික විපර්යාස කියන්නේ පදාර්ථයේ සංයුතියේ වෙනසක් සිදු නොවි සිදුවන විපර්යාස වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? භෞතික විපර්යාස කියලා කියනවා. කිසියම් පදාර්ථයක සංයුතිය වෙනසකට ලක් වෙමින් සිදුවන පරීක්ෂණ වලට විපර්යාස වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? රසායනික විපර්යාස කියලා කියනවා. මේ රසායනික විපර්යාස වලදී ඕගොල්ලන්ට මතකයි වායු පිටවීම සිද්ධ වුණා.
ඒ විතරක් නෙවෙයි පුතේ රසායනික විපර්යාස වලදී අවක්ෂේප ඇති වෙනවා. ඒ කියන්නේ තැම්පත් වෙනවා විවිධ දේවල්. හරිද? ඕගොල්ලන්ට මේ කතා කරන්න යන්නේ පිටු අංක 109 8 ක්‍රියාකාරකම කතා කරන්න යන්නේ. හරිද? පිටු අංක 109 8 ක්‍රියාකාරකම කතා කරන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. එතකොට ආදරණීය දරුවනේ රසායනික විපර්යාස සිද්ධ වෙමිදී වායු පිට වුණා. ඒ වගේම තාප විපර්යාස සිද්ධ වෙනවා කිව්වා. අවක්ෂේප ඇති වෙනවා කිව්වා. ඊළඟට විවිධ සංඝටක අලුත් දේවල් නිර්මාණය වෙන්න පුළුවන් කිව්වා. රසායනික විපර්යාස වලදී මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට වගේ පුතේ අද මම සාකච්ඡා කරන්න යනවා ඉස්සෙල්ලම අවක්ෂේප ඇති වෙන බව පරීක්ෂණාත්මකව සොයන්න යන්නේ. හරිද? මෙහෙමයි කරන්නේ. හරිද? ඔව් 109 පිටුව. හරිද? ඒකේ 8 ක්‍රියාකාරකම කතා කරන්න යන්නේ. හරිද? රයිට්. අපි ගන්නවා පුතේ කොපර් සල්ෆේට් කියන සංඝටකය. මොනවද ගන්නෙ? කොපර් සල්ෆේට් 8 හරිද? එතකොට යකඩ ඇණයක් ගන්නවා. ඒ වගේම කැකෑරුම් නලයක් ගන්නවා උෂ්ණත්ව මානයක් ගන්නවා. අපි කරන්නේ පුතේ කැකෑරුම් නලයකට ජලය දාලා ඒකට කොපර් සල්ෆේට් ස්පටික දාලා ද්‍රාවණයක් හදාගන්නවා. ඊට පස්සේ ඒකට යකඩ ඇණයක් දාලා අපි මොකද කරන්නේ? රත් කරනවා. හොඳට අහගෙන ඉන්න. දැන් ඔන්න අපි ගන්නවා පුතේ කැකෑරුම් නලයක් ගන්නවා. මොන නලයක්ද ගන්නෙ? කැකෑරුම් නලයක්. හොඳට අහගෙන ඉන්න. කැකෑරුම් නලයක් කියලා කියන්නේ ගිය සතියේ මම ඕගොල්ලන්ට කියලා දුන්නා. අධික උෂ්ණත්ව වලට ඔරොත්තු දෙන නලයක් තමයි කැකෑරුම් නලය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කැකෑරුම් නලයක් අරගෙන පුතේ අපි කරන්නේ මේකට ජලය ටිකක් දාගන්නවා. මොනවද අපි මේකට දාගන්නේ? ජලය ටිකක් දාගන්නවා. හරිද? ඔන්න ජලය දාගත්තා. ජලය මොන පාටයිද? ජලය අවර්ණයි. ජලය අවර්ණයි. හරිද? හරි. ඕගොල්ලන්ගේ තියෙන පිටුවක් හරි කමක් නැහැ. පෙළ ගන්න. දැන් මොකද ඕගොල්ලන් කියනවා මගේ 107 පිටුවේ තියෙන මෙහෙම printing mistake තියෙනවා නම් පොතක. හරිද? එතකොට අහගෙන ඉන්න. එතකොට දැන් ඔන්න අපි ගන්නවා කැකෑරුම් නලයක්. ඒකට ජලය ටිකක් දා ගන්නවා. හොඳ පුතාලා වගේ අහන් ඉන්න. ඊට පස්සේ පුතේ මෙන්න මේකට අපි එකතු කරනවා කොපර් සල්ෆේට් CuSO4 කියන ඝන සංඝටක ස්පටිකය එකතු කර ගන්නවා. කොපර් සල්ෆේට් හොඳට අහගෙන ඉන්න. කොපර් සල්ෆේට් පුතේ හොඳද? කොපර් සල්ෆේට් ද්‍රාවණ එකතු කර ගන්න. ස්පටික එකතු කරනවා. මේ කොපර් සල්ෆේට් පුතේ මේ බඳුනට දාපුවාම නිල් පාට වෙනවා. ඔන්න දැන් ද්‍රාවණය නිල් පාට වුණා. හරිද? නිල් පාට වුණා. ඊට පස්සේ පුතේ මෙන්න මේකට මම දාගන්නවා මොනවද? යකඩ ඇණයක් දාගන්නවා. මොකද්ද මම දාගන්නේ? පිරිසිදු කරගත්ත යකඩ ඇණයක්. හරිද? ඊට පස්සේ පුතේ මම මේක බන්සන් 1000කයකට අල්ලලා රත් කර ගන්නවා. බන්සන් 1000කයකට අල්ලලා පැත්තෝ මම මේක රත් කර ගන්නවා. මේක රත් කරනකොට අපිට අතේ තියාගෙන මේක රත් කරන්න බෑනේ. ඒ සඳහා පුතේ මම ගන්නවා ආධාරකයක් ගන්නවා. හරිද? ආධාරකයක් ගන්නවා. දැහි අඬුවක් වගේ එකක් ගන්න. ඔන්න දැන් ටික වෙලාවකින් මේක රත් කරනකොට පුතේ මෙන්න මේකේ නිල් පාට ස්වභාවය ක්‍රමයෙන් අඩු වෙනවා. නිල් පාට ස්වභාවය මොකද්ද වෙන්නේ පුතේ මේකේ? ක්‍රමයෙන් අඩු වෙනවා. හොඳද? ඊට පස්සේ මෙන්න දුඹුරු පාට වගේ මේකේ තැම්පත් වෙලා තියෙනවා. දුඹුරු පාට වගේ තැම්පත් වෙලා තියෙනවා. අන්න එතකොට ඕගොල්ලන්ට පේනවා රසායනික විපර්යාසයකදී ලක්ෂණ දෙකක් සිද්ධ වෙනවා. මොකක්ද සිද්ධ වෙන්නේ? එකක් පාට වෙනස් වෙනවා. අනිත් එක තමයි පුතේ විවිධ සංඝටක තැම්පත් වෙන්න ගන්නවා. අන්න ඒ විදිහට අපිට බැලුවහම ඔයා බලන්න පුළුවන් පුතේ මොකද්ද? රසායනික විපර්යාසයකදී ද්‍රව්‍ය තැම්පත් වීම සිදු වෙනවා කියන එක හොයා ගන්න පුළුවන්. පැහැදිලිද කියලා කාරණා? පැහැදිලිද? අපිට මේක නිරීක්ෂණය කරනකොට දකින්න ලැබෙනවා පුතේ මෙන්න මේ පරීක්ෂානලයේ තිබුණු අර යකඩ ඇණය වටා දුඹුරු පාට සංඝටකයක් තැම්පත් වෙලා තියෙනවා. දුඹුරු පාට සංඝටකයක් තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේකේ තිබුණු නිල් පාට ස්වභාවය මොකක්ද වුනේ? නිල් පාට ස්වභාවය අඩු වුණා. ද්‍රාවණයේ නිල් පාට ස්වභාවය අඩු වුණා. පැහැදිලිද කියන කාරණාව? ඒක තේරුණු අය අත උස්සන්න. ඒක තේරුණු අය අත උස්සන්න. ඒක තේරුණු අය අත උස්සන්න. very good very good. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය කළු පෑනෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න කළු පෑනෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න කළු පෑනෙන් අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න කළු පෑනෙන් කැකෑරුම් නලයක් කැකෑරුම් නලයක්
කැකෑරුම් නලයක් කැකෑරුම් නලයක් යකඩ ඇණයක් යකඩ ඇණයක් බන්සන් 1000ක් බන්සන් 1000ක් බන්සන් 1000ක් copper sulfate copper sulfate copper sulfate copper sulfate ලියන්න අපුතේ සමා වෙන්න අපිට මෙතෙන්දි මේක රත් කරන්නම අවශ්‍යත් නෑ හොඳයි රත් කරන්නම අවශ්‍යත් නෑ හරිද රත් කරන්නම අවශ්‍යත් නෑ බන්සන් 1000ක කපලා දාන්න right ලියන්න ක්‍රමය කැකෑරුම් නලයගෙන එයට ජලය එක් කරන්න එයට ජලය එක් කරන්න ඉන්පසු එයට copper sulfate ස්පටික එක් කරන්න copper sulfate ස්පටික එක් කරන්න ඉන්පසු එයට පිරිසිදු යකඩ ඇණයක් එක් කරන්න නිරීක්ෂණය කරන්න හරිද පුතේ මේක ඇඳ ගන්න හැමෝම මේක ඇඳ ගන්න මේක ඇඳ ගන්න
හරිද? ලියන්න නිරීක්ෂණ පුතේ. ඉක්මනට ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න. ඉවරයිද? ඉවරයි නම් පුතේ chat එකට දාන්න මැසේජ් එකක්. හරිද? ඉවරයිද? Okay good. ලියන්න නිරීක්ෂණ. නිරීක්ෂණ ලියන්න පුතේ. මෙහිදී නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ. නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ. නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ. නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ. යකඩ ඇණය මත නිරීක්ෂණ කිහිපයක් තියෙනවා හොඳේ. යකඩ ඇණය මත දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ. දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ. right? ඊළඟ තරු දාලා ලියන්න. උෂ්ණත්වය වැඩි වේ. උෂ්ණත්වය වැඩි වේ. නිරීක්ෂණ තුනයි. පළවෙනි එක නිල් පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට පස්සේ කහ පාට දුඹුරු පාට ද්‍රව්‍යය යකඩනේ තැන්පත් වෙනවා. ඊට පස්සේ මොනවද? උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වේ. හරිද? right. නිගමනය ලියන්න පුතේ. නිගමනය ලියන්න. රසායනික විපර්යාසවලදී ද්‍රව්‍ය තැන්පත් වීම වර්ණය වෙනස් වීම සහ අවක්ෂේප ඇතිවීම සිදුවේ. එතකොට පුතේ ඕගොල්ලන්ගේ ඔය දැන් ගෙවල් වල ආදරණීය අම්මා තාත්තලා ඕගොල්ලෝ ළඟ ඉන්නවා. නමුත් සමහර දරුවන්ගේ ළඟ අම්මා තාත්තා නැහැ. එතකොට ඒ වෙලාවට සමහර දරුවෝ අපේ ස්ක්‍රීන් එකේ පේනවා පුතේ අනවශ්‍ය විදියට කැමරාව ඉස්සරහා හැසිරෙනවා. දැන් අපි ඒ දරුවන්ව අයින් කරනවා තා වැඩි වෙලාවක් නැහැ. මොකද මේක රෙකෝඩින් වෙන පන්තියක්. ඊගාව කාරණා මම මේ කාරණාව කතා කරන්නේ. ඔබ විනයානුකූලව පන්තියේ ඉන්න. බැරි කෙනෙක් ඉන්නවා නම් අයින් වෙලා යන්න. මොකද මෙතන බහුතර පිරිසක් ඉන්නේ. ගොඩාක් ආසාවෙන් ඉගෙන ගන්න ඉන්න රත්තරන් දරුවෝ ටිකක්. එතකොට එහෙම අනවශ්‍ය විදියට හැසිරීම් තිබෙන දරුවෙක් ඉන්නවා නම් අපි ආව රිමූව් කරනවා. හරිද? වැඩි වෙලා ගන්නෙ නැහැ. මොකද ඕගොල්ලන්ට මේ පන්තිය නොමිලේ අපි කරගෙන ගියේ. එතකොට ඒ නිසා ඕගොල්ලන් අනවශ්‍ය විදියට හැසිරෙන්න එපා දරුවනේ. හරිද? අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අයින් වෙලා යන්න.
හරිද? එතකොට ඒගොල්ලන්ව අපි ඉවත් කරලා දානවා. හරිද? වැඩි වෙලා ගන්න. right okay. එතකොට දැන් පුතේ අපි ගත්තයින් පස්සේ මොනවාද අපි ඊළඟට ගන්න යනවා. හරිද? ඕගොල්ලන්ට නැවතත් අවක්ෂේප ඇති වෙන බව පරීක්ෂණාත්මකව හොයන්න තා පරීක්ෂණය. හරිද? තා පරීක්ෂණයක් අපි කරන්න යනවා. ඒ තමයි පුතේ මොනවාද කොපර් සල්ෆේට් ද්‍රාවණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කන් එකතු කරන්න යන්නේ. අපිට මෙතන ප්‍රායෝගික පරීක්ෂණ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටිකක් අරන් කොපර් සල්ෆේට් ද්‍රාවණයකට නැත්නම් කොපර් සල්ෆේට් ටිකක් අරන් මේකට දාලා එහෙම බලන්න පුළුවන්. නමුත් පුතේ ඒක ප්‍රායෝගිකව ඕගොල්ලෝයි කරන්න ඕන ගොඩක් වෙනවා. හරිද? අපි ගුරු ආදර්ශන විදියට අපිට කරන්න පුළුවන්. නමුත් ඕගොල්ලන්ට ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි බෝඩ් එකේ කියා දීලා ඒක හරියට පැහැදිලි කරලා දෙන්නේ. නැත්තම් මේ වැඩේ අපිට කරගෙන යන්න අමාරුනේ. දරුවෝ හැමෝම එකතු වෙන්න අර ගීසති ඊඩිය වගේ ලස්සනට අපි වැඩසටහන කරගෙන යමු. right? එතකොට පුතේ දුවේ අපි ගන්නවා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. නැවත මාතෘකාව ලියන්න. හරිද? රසායනික විපර්යාසවලදී අවක්ෂේප ඇතිවන බව පරීක්ෂණාත්මකව සෙවීම. කලින් මාතෘකාවම තමයි. හරිද? අවක්ෂේප ඇති වෙන බව පරීක්ෂණාත්මකව සෙවීම. අවක්ෂේප ඇති වෙන බව පරීක්ෂණාත්මකව සෙවීම. අවක්ෂේප ඇති වෙන බව පරීක්ෂණාත්මකව සෙවීම. හරිද පුතේ? අහගෙන ඉන්න. අපි ගන්නවා පරීක්ෂා නලයක් ගන්නවා. හරිද? මේ පරීක්ෂා නලයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. මොනවද අපි දාන්නේ පුතේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ද්‍රාවණය දාගන්න ඕන. හොඳට අහගෙන ඉන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරලා ඒක ද්‍රාවණයක් විදිහට දාගන්න. ඊට පස්සේ මේකට අපි පිටින් එකතු කරනවා පුතේ කොපර් සල්ෆේට් කියන ද්‍රාවණය එකතු කරනවා. ඊට පස්සේ පුතේ අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මෙන්න මේ මිශ්‍රණය තුල මෙන්න මේ පරීක්ෂණ නලය තුල මොනවද තැම්පත් වෙනවා පුතේ සංඝටකයක්. සංඝටකයක් තැම්පත් වෙනවා අපිට දකින්න පුළුවන්. ද්‍රවමය ස්වභාවයෙන්ුත් තියෙනවා. නමුත් පතුලේ අවක්ෂේපයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් රසායනික විපර්යාසවලදී ඕගොල්ලන්ට පේනවා පුතේ රසායනික සංයුතිය වෙනස් වෙලා නව ද්‍රව්‍ය ගොඩනැගීමක් අවක්ෂේප ඇතිවීමක් සිදු වෙනවා. පැහැදිලිද? ලියන්න පුතේ අවශ්‍ය ද්‍රව්‍ය. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. හරිද? ලියන ක්‍රමය පුතේ ලියන ක්‍රමය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ගෙන පරීක්ෂා නලයකට එක් කරන්න. ඉන්පසු එයට කොපර් සල්ෆේට් ද්‍රාවණය එක් කරන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණය එක් කරන්න. ඉන්පසු එයට කොපර් සල්ෆේට් ද්‍රාවණය එක් කරන්න. හොඳින් සොලවා නිරීක්ෂණය කරන්න.
හොඳින් සොලවා නිරීක්ෂණය කරන්න. හොඳින් සොලවා නිරීක්ෂණය කරන්න. හරිද පුතේ? මේක ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. ඉවරයිද පුතේ? ඉවරයි නම් chat එකට දාන්න. right? අද ටිකක් මේ හිමීට යන්න මේ පරීක්ෂණ ටික අපිට හරියට අවබෝධ කරගන්න ඕන නිසා හරිද ඉවරයිද? තාම අඳිනා ඉන්නව සමහර අය තාම නැහැ කියලා දානවා. ඒ නිසා මම මේ ඉන්නේ. right ඉක්මන් කරන්න හැමෝම. ඉවරයි නේද? සමහර අය කියන හොඳටම ඉවරයි කියලා. හරි. okay. good. ලියන්න නිරීක්ෂණ. ලියන්න නිරීක්ෂණ. හරිද? නිරීක්ෂණ ලියන්න. ලානිල් පැහැති අවක්ෂේපයක් ඇතිවේ. 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 හරිද? නිගමනය ලියන්න. රසායනික විපර්යාසවලදී අවක්ෂේප ඇතිවේ. අවක්ෂේප ඇතිවේ. රසායනික විපර්යාසවලදී අවක්ෂේප ඇතිවේ.
හරිද? ඕකේ. පැහැදිලිනේ? right. ඊළඟට අපි කතා කරන්න යනවා පුතේ දුවේ මොනවද දන්නවද? රසායනික විපර්යාසවලදී වායු නිෂ්පාදනය වෙන බව පරීක්ෂණාත්මකව හොයන්න යන්න. ඒ කියන්නේ විවිධ සංඝටක අලුතෙන් හැදෙන්න ගන්නවා. අපි දන්නවා දැන් ඔය වායු වර්ග නිෂ්පාදනය වෙනවා. ඕගොල්ලන්ගේ ගෙදර ඕගොල්ලෝ මොනවද කරන්නේ? දර දහනය කරනෝනේ. දර දහනය කරනකොට කුස්සියට ගියාපුවාම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා දුම් දාගෙන වැඩ කරනෝනේ. නැත්තම් ගෑස් ලිපේ ඕගොල්ලෝ උයනකොට දුම් දානවා දැකලා ඇති. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ කඩදාසි කොලයක් පුච්චනකොට දුම් දානවා. ඊට පස්සේ වායු වර්ග පිට වෙනවා. හඳුන් කූරක් පත්තු කරනකොට මොකද වෙන්නේ? ඕගොල්ලන්ට දකින්න පුළුවන් දුම් දානෝනේ. right. එතකොට වායු වර්ග නිෂ්පාදනය වෙනවා. අපි මේක පරීක්ෂණාත්මකව හොයන්න යනවා විද්‍යාගාරයේදී රසායනික ද්‍රව්‍ය දෙකක් එකට එකතු කරලා. හරිද? මේක කරන්නේ මේවයි පුතේ. අපි ගන්නවා මොනවද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ ප්‍රබල අම්ලයක්. අපි ඒක ගැන කතා කරන්නේ 11 වසරේදී. මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අඩංගු පරීක්ෂා නලයකට පුතේ අපි ගන්නවා මොනවද? දානවා සිංක් කැබැල්ලක්. ලෝහ කැබැල්ලක් දානවා. ඕනම ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරාම වායු වර්ගයක් නිෂ්පාදනය වෙනවා. ඒක ඕගොල්ලන්ට හැබැයි අපි කතා කරන්නේ 11 වසරේ. එතකොට ඕගොල්ලෝ කල්පනා කරනවා අනේ අම්මේ මෙතින් ටික මොකටදයි කියලා. මතක තියාගන්න ඕගොල්ලෝ රසායනික විපර්යාසයකදී වායු වර්ග නිෂ්පාදනය වෙන බවයි මේ කතා කරන්න යන්නේ. හරිද? අපි එතකොට ගන්නවා මොනවද? පරීක්ෂා නලයක් ගන්නවා. මොනවද ගන්නෙ? පරීක්ෂා නලයක් ගන්නවා. නලයක් ගන්න. ඊට පස්සේ මේකට ගන්නවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl අම්ලය. හරිද? හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගන්න. ඇසිඩ් එකක්. හරිද? මේ අම්ලය අරගෙන මේකට දැන් අපි දානවා පුතේ මොනවද? හැමෝම කියනවා මොනවද දාන්නේ? සිංක් කැබැල්ලක්. සිංක් කියන ලෝහය. සිංක් ලෝහ කැබැල්ලක් දානවා. Zn. සිංක් පටියක් දානවා. සිංක් පටියක් දානවා. මෙන්න මේක එකතු කරාම ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා පුතේ මෙන්න මේ පරීක්ෂා නලයෙන් මොනවද පිට වෙන්න ගන්නෙ? මේක ඇතුලෙන් පුතේ වායු නිෂ්පාදනය වෙන්න පටන් ගන්නවා. මොනවද මේක ඇතුලෙන් නිෂ්පාදනය වෙන්නේ? විවිධ වායු වර්ග නිෂ්පාදනය. ඇත්තටම කියනවා නම් හයිඩ්‍රජන් කියන වායුව තමයි පිට වෙන්නේ. ඕගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ වායුවක් පිට වෙනවා කියන එක විතරයි. හරිද? පැහැදිලිද? ඒක තේරුණා අයත් උස්සන්න. ඒක තේරුණා අයත් උස්සන්න. මොනවාද ඕගොල්ලන්ට අවශ්‍ය වෙන ද්‍රව්‍ය? පරීක්ෂා නලයක් ඕන, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඕන, සිංක් පටික පැල්ලක් ඕන. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පරීක්ෂා නලයකට එකතු කර එයට සිංක් පටික පැල්ල දමන්න. ඉන්පසු එහිදී මොනවාද? වාතය පිට වෙයි. පැහැදිලිද කියන කාරණාව? right okay. right? ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය පරීක්ෂා නලයක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සිංක් පටික බැල්ලක් ලියන්න නිරීක්ෂණ අසරි ක්‍රමය ලියන්න පරීක්ෂා නලයගෙන එයට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු කරන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එකතු කරන්න. ඉන්පසු සිංක් පටික බැල්ල දමන්න. right?
my guys පැහැදිලිද මොකද්ද මේ අපි කතා කරේ රසායනික විපර්යාසයකදී වායු පිට වෙන බව පරීක්ෂණාත්මකව එහෙම නේද right කොහොමද ඒක කරන්නේ පරීක්ෂානාලය අරගෙන ඒකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දානවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මොකද වෙන්නේ එයාගේ පාඩුවේ හිටියා මම ඒ වෙලාවේ සද්ද නැතුව හිටියේ මම තනියමයි හිටියේ ඊට පස්සේ තමයි අර සිංක් කෑල්ල ආවේ කිසි කමකට නැහැ ආපු ගමන් දඩබඩ ගාලා මට ඉන්න දුන්නෙත් නැහැ මෙන්න මෙහෙන් දුන්නාන්න පටන් ගත්තා මං එච්චරයි දැක්කේ ටික වෙලාවකින් මටත් ඉන්න බෑ මං සිංක් කෑල්ලව හපලා දැම්මා ඔන්න දැන් සිංක් කෑල්ල මොකද්ද වෙන්නේ පුතේ ක්ෂය වෙන්න පටන් ගන්නවා දැක්කද නිරීක්ෂණ මොනවද නිරීක්ෂණ වාතය පිට වෙනවා ඒ විතරක් නෙමෙයි සිංක් පටික බැලලා ක්ෂය වෙන්න පටන් ගන්නවා පැහැදිලිද කියන කාරණාව රයිට් දැන් මේක ඇඳගන්න නේ මේක ඇඳගන්න හරිද ඉවරයිද ඉවරයි නම් ඉවරයි කියලා දාන්න නෑ කියලාත් දාන්න හරි හරිද ඉවරයිද right ඉවරයිද ලියන්න නිරීක්ෂණ ලියන්න ගොඩක් දෙනා ඉවරයි කියලා chat එකට message දානවා right okay නිරීක්ෂණ ලියන්න වායු පිටවීම සිදුවේ අපිට දැම්ම අවශ්‍ය නැහැ එතන පිට වෙන්නේ මොන වායුවද ඒක අඳුරගන්නේ කොහොමද ඒව අවශ්‍ය වෙන්නේ නැහැ ඕගොල්ලන්ට හොඳද වායු පිටවීම සිදුවේ තව නිරීක්ෂණයක් තියෙනවා පුතේ සිංක් පටික බැල්ල දියවේ අපි දිය වෙනකොට භාවිතා කරන වචනයක් තියෙනවා ක්ෂය වේ කියන එක ඕගොල්ලන්ට කමන්නේ දියවේ කියලා දාගන්න සිංක් පටික බැල්ල දියවේ නිගමනය ලියන්න පුතේ නිගමනය ලියන්න රසායනික විපර්යාස සිදුවීමේදී
රසායනික විපර්යාස සිදුවීමේදී රසායනික විපර්යාස සිදුවීමේදී වායු පිටවීම සිදුවේ 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 හරිද පැහැදිලිද right okay උදේ අපි කතා කරලා ඉවර කරගත්තේ මහ විශාල කොටසක් දැන් මහ විශාල කොටසක් ඉවර කරගත්තේ හරිද එතකොට ඇත්තටම නම් අපි ගිය සතියේ ආරම්භ කරපු පාඩමේ අපි කතා කරේ භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස එදිනෙදා ජීවිතයේදී ඔබට මට ගොඩාක් වැදගත් වෙනවා මේ රසායනික විපර්යාස සහ භෞතික විපර්යාස ඕගොල්ලන්ට මතකයි භෞතික විපර්යාසයක් කතා කරනකොට මම ඉක්මනින් කතා කරගෙන යනවා ඒවායේ සංයුතිය වෙනස් වුණේ නැහැ පදාර්ථවල සංයුතිය වෙනස් වුණේ නැහැ හරිද රසායනික සංයුතිය වෙනස් වෙමින් සිදුවෙන ඒවට අපි කියව රසායනික විපර්යාස භෞතික විපර්යාසවලදී සංයුතිය නොවෙනස් වෙන ඒවට අපි කියව භෞතික විපර්යාස කියලා එතකොට විපර්යාස ප්‍රධාන ලෙස ආකාර දෙකයි එකක් භෞතික විපර්යාස අනිත් එක රසායනික විපර්යාස එතකොට රසායනික විපර්යාසවලදී අපි කිව්වා මෙන්න මේ ලක්ෂණ දකින්න පුළුවන් වෙයි කියලා. මොනවද? වායු පිටවීම දකින්න පුළුවන්, ආලෝකය ඇති වෙන්න පුළුවන්, ගන්ධයක් නැති වෙන්න පුළුවන්, ඊට පස්සේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්, අවක්ෂේප ඇති වෙන්න පුළුවන් නේද? මෙන්න මේ විදිහේ කාරණා කිහිපයක් අපි කතා කරා. එතකොට ඒ කාරණා ටිකක් දැන් අවසන් වෙලා තියෙන්නේ. දැන් බෙල්ල ගන්න ඕගොල්ලන්ගේ 110 පිටුව මම දැක්ක එක දරුවෙක් දිගටම මැසේජ් එක දානවා සර් එහා පැත්ත පිටුවේ ඕකේ වගුවක් තියෙනවා. ඒකේ තමයි තියෙන්නේ කියලා. ඔව් මට දාන්නෝ. එතකොට නමුත් මම පරීක්ෂණයට විස්තර කරගෙන ගියේ පුතේ නිරීක්ෂණ නිගමන ඕගොල්ලන්ට එතකොට ලේසි හොයාගන්න එතනින්ම හරිද එතකොට ඔය වගුවක් තියෙනවා බලන්න පළවෙනි ප්‍රශ්නය හරිද පළවෙනි පරීක්ෂණයේ නිරීක්ෂණ තියෙනවා ඒ වගුවේ දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක ඕගොල්ලන්ට දැන් ලියන්න පුළුවන් ඕන නම් හරිද ගෙදරදී ඔය වගුව ගහන්න ඉඩ තියාගන්න 110 පිටුව උඩ වගුව කියලා පැන්සලෙන් ලියන්න ඔතෙන්ට. හරිද? ඒකේ හිස්තැන් ටික පුරවන්න ඕන අර උඩ කරපු පරීක්ෂණ ටික බලලා. හරිද? තේරුණාද? ඔන්න හෝම්වර්ක් එකක් මම දුන්නා ඔයගොල්ලන්ට ගෙදරට. රයිට්? එතකොට ඒක සිද්ධ වෙන්න ඕන. පැහැදිලිද කියපු කාරණාව? රයිට්? එතකොට මොනවාද ඕගොල්ලන්ට අපිට දෛනිකව රසායනික විපර්යාස ගොඩාක් ගෙවල් වලදී සිද්ධ කරනවා. ඕගොල්ලෝ දන්නවා පුතේ නේද? පොල් සම්බෝලයක් හැදුවත් ඕගොල්ලෝ මොනවද? ඒක රසායනික විපර්යාසයක්. පොල් සම්බෝලයක් හදනවා කියන්නේ රසායනික විපර්යාසයක්. අම්මා කිරි හොද්දක් හදනවා කියන්නේ මොකද්ද? රසායනික විපර්යාසයක්. අම්මා තේ එකක් හදනවා කියන්නේ මොකද්ද? රසායනික විපර්යාසයක්. හරිද? ඔව් 8 2 වගුව ලියන්න ඉඩ තියන්න. හරිද? ගොඩක් ළමයි අහනවා 8 2 වගුවද කියලා. ඔව්. එතන පැන්සලෙන් ලියන්න 8 2 වගුව 110 පිටුව ලියන්න කියලා. හරිද? හරි. එතකොට මම මේ කියන්න උත්සාහ කරමින් හිටියේ ආදරණීය දුවේ පුතේ ඕගොල්ලන් එදිනෙදා ජීවිතයේදී අපි මොනවාද රසායනික විපර්යාස ගොඩාක් සිද්ධ කරගෙන යනවා නේ එතකොට මෙන්න මේ රසායනික විපර්යාස කරනකොට මම මේ කියන්න උත්සාහ කරන කාරණාව තේරුම් ගන්න රසායනික විපර්යාස සිද්ධ කරනකොට සමහර අය කියනවා ඒවායේ පදාර්ථය වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙනවා කියලා කියනවා. ඔන්න වැඩේ. දැන් මෙහෙම එකක් අපි හිතමු. ඕගොල්ලෝ හරියටම බත් කිලෝ එකක් කිරලා බත් පිඟානක ඔක්කොම එළවලු සංගටක ඔක්කොම කිලෝ එකක් කිරලා ගන්නවා පිඟානකට. දැන් මේ ඔක්කොම ඕගොල්ලෝ කනවා. 1 ග්‍රෑම් එකක්වත් ඩිස්මිස් වෙන්නේ නැතුව ඕගොල්ලෝ කිලෝ එකම කනවා. ඊට පස්සේ මම මේ කියන්න යන කාරණාව ඕගොල්ලන්ට දන්න ඕනේ. ඒකේ අවුට්පුට් එක එනෝනේ ඊට පස්සේ. මම කියන්නේ කොහෙන්ද එන්නේ අනම්මනම් ඒව කියන්නේ යන්නේ. ඊට පස්සේ මේවා හරිද? එළියට එනවනේ. අපි ඔක්කොම කිරලා බලනවා. හරියටම කිලෝ එකක් තියෙයිද? ඔන්න ප්‍රශ්නේ. ඊයා කවුද ඌව කරන්නේ? බුදු අම්මෝ මෙන්න මැසේජ් දාව කට්ටිය ඕගා. ඊක්ක කියලා දානවා. හරිද? ඊයන මේ ෂෝයියා. හරිද? එතකොට අහගෙන ඉන්නකෝ. මම මේ කිව්ව කාරණාව තේරුම් ගන්න. අපි මේෙන් කිලෝ එකක් දානවා. ආපහු අවුට්පුට් එක කිලෝ එකක් එයිද? ආපහු අවුට්පුට් එක කිලෝ එකක් එයිද? මම මේ රසායනික පරිහාස හොඳට ඕක කතා කරන්නේ. හරිද? ආගෙන ඉන්නකෝ. හරිද?
එතකොට ඇත්තටම නම් සත්තකින්ම නම් කිලෝ එකක් එන්නේ නැහැ. කට්ටිය අහනවා සර් අත්දැකීමෙන්ද කියන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ. අහගෙන ඉන්නකෝ. එතකොට කිලෝ එකක් එන්නේ නෑ. එතකොට මොකද්ද උනේ අනිත් ටිකට? අනිත් ටිකට මොකද උනේ? සමහර අය නම් නියමයි සර් කියලා දානවා. හරිද? එතකොට මොනවද ඇයි? අනිත් ටිකට මොකද උනේ? ඇත්තටම නම් පුතේ ඉතිරි ටික සංචිත වුණා සිරුර ඇතුලේ. සංචිත වුණා. තේරුණාද කියන කාරණාව? එතකොට දැන් අපි හිතමු 750යි නම් ආවේ. හරිද? 750යි නම් ආවේ. 250කට මොකද වුනේ? 250ක් ඇඟ ඇතුලේ සංචිත වුණා. තේරුණාද කියන කාරණාව පැහැදිලිද මම කියන කාරණාව? මට මෙන්න මේක කියන්න උවමනායි. හරිද? දැන් අපි රසායනික විපර්යාසයක් සිද්ධ වෙනකොට රසායනික විපර්යාසයක දෙපැත්තක් තියෙනවා. රසායනික විපර්යාසයක මොකද්ද තියෙන්නේ? දෙපැත්තක් තියෙනවා. හරිද? මෙන්න මෙතන තේරුම් ගන්න ඕන තැන එකක් තමයි පැට්ටෝ ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියක. හරිද? අනිත් පැත්ත තමයි එහෙමනම් මොකද්ද? දැන් ඕගොල්ලෝ නම් මුහුණනවා. මොනවාද? ප්‍රතිඵල. තේරුණාද කියන කාරණාව? ප්‍රතිඵල. ඔන්න රසායනික විපර්යාසයක රසායනික ප්‍රතික්‍රියාවක දෙපැත්තක් තියෙනවා. හැමෝම හයියෙන් කියවන්න. පොත බලාගෙන හයියෙන් කියවන බෝඩ් එක බලාගෙන ප්‍රතික්‍රියක අනිත් එක මොකද්ද? ප්‍රතිඵල. ඇහෙන්න හයියෙන් කියන්න. මයික් ඔන් කරන්න බෑ. හයියෙන් කියන ගෙදර දෙවනක් වෙන්න. ප්‍රතික්‍රියක ප්‍රතිඵල. ආපස්සට හයියෙන් කියන්න. ප්‍රතික්‍රියක ප්‍රතිඵල. හරිද? ප්‍රතික්‍රියක ප්‍රතිඵල. දැන් ගෙදර කට්ටිය දුවගෙන එනවා මන් දාන්න. හරිද? එතකොට ඕගොල්ලන්ට පේනවා ගෙදර මේ කට්ටිය ඉන්නවා කියලා. සමහර අය නිින්දි. නැගිටින්න කරුණාකරලා. නොයි නිින්ද කියපු කට්ටියට කෙලක් දෙන්න. අහගෙන ඉන්න. හරිද? දැන් ඉතින් ප්‍රතික්‍රියාව ප්‍රතිඵල මොන පැත්තෙන් යයිද දන්නේ නැහැ. හොඳද? හොඳට අහගෙන ඉන්න. එතකොට පුතේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පරිවර්තනය වෙනවා. එතකොට දැන් මම කිව්වා ඕගොල්ලන්ට ඕගොල්ලෝ බත් කිලෝ එකක් කෑවා. අපි ඒ පරීක්ෂණයට යමුකෝ. ඊට පස්සේ ප්‍රතිඵල විදියට කිලෝ එකක්ම එන්නේ බෑ. හැබැයි ආවේ නෑනේ. දැන් මෙතන මට රූප ඇදලා කියන්න බෑ. හරිද? ප්‍රතික්‍රියක අපි එකතු කරා කිලෝ එකක්. ප්‍රතිඵල කිලෝ එකක් ආවේ නෑ. ග්‍රෑම් 750යි ආවේ. ඔන්න වැඩි. එතකොට 250කට මොකද වුනේ? 250 හොරා කෑවද? නෑ. 250ක් අයින් වුණාද? නෑ. මෙන්න මේ 250යි ග්‍රෑම් පුතේ මොකද වුනේ? සිරුර තුල සංචිත වුණා. මට මෙන්න මේකයි කියන්න ඕන. මතක තියාගන්න ඕනම ප්‍රතික්‍රියාවකට සහභාගී වන ප්‍රතික්‍රියක ප්‍රමාණයම ප්‍රතිඵල පැත්තට එන්න ඕන. ඒක නියමයක්. ප්‍රතික්‍රියක පැත්තට යන ප්‍රමාණයම ප්‍රතිඵල පැත්තට යන්නම ඕන. හරිද? අපි දැන් යන්න හදන්නේ ස්කන්ධ සංස්ථಿತಿ නියමය කියන එකට. මොකද්ද මාතෘකාව? ස්කන්ධ සංස්ථಿತಿ නියමය. හරිද? මේක ඇන්ටනි ලැවෝෂියා කියන විද්‍යාඥයා ලෝකෙට ඉදිරිපත් කර තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරන්න තමයි යන්නේ. හරිද? ප්‍රතික්‍රියාවට සහභාගී වන ප්‍රමාණයම ප්‍රතිඵල පැත්තේ නිර්මාණය විය යුතුයි. හරිද? පැහැදිලිද කියන කාරණාව? තේරුණාද කියන කාරණාව? රයිට්. ඔන්න බලන්න පුතේ. ඕගොල්ලන්ගේ 110 පිටුවේ අග අර වගුවට යටින් තියෙන විස්තරය බලන්න. දැන් මමනේ කියවන්නේ. ඕගොල්ලෝ පොත බලා ගන්න. හොඳද? පොතේ වැදගත් තැන් මම කියනවා highlight කරගන්න කියලා. හරිද? හොඳට අහගෙන ඉන්න. හරි. මෙම පරිච්ඡේදයේදී මීට පෙර සඳහන් කළ රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිතව සිදු කරන ලද නිරීක්ෂණ ඇසුරින් ඉහත සඳහන් ක්‍රියාකාරකම් වලදී රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂි ලෙස පහත නිරීක්ෂණ දැක්විය හැකිය. වායු පිටවීම, වර්ණය වෙනස් වීම, උෂ්ණත්වය වෙනස් වීම, අවක්ෂේප සෑදීම, හඬ සහ ආලෝකය ඇතිවීම, ගන්ධයන් ඇතිවීම. මෙන්න මේ කාරණා ටික. එතකොට පුතේ යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් හෝ විපර්යාසයට ලක් වෙමින් නව සංයුතියක් සහිත නව ද්‍රව්‍ය හෝ ද්‍රව්‍ය කිහිපයන් නිපදවීම රසායනික විපර්යාසයක් හෙවත් රසායනික ප්‍රතික්‍රියාවක් කියලා අපි කියනවා. රසායනික විපර්යාසයකදී රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් එකතු වෙන්න පුළුවන්. ප්‍රතිඵල දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් නිර්මාණය වෙන්න පුළුවන්. හරිද? ඔන්න බලන්න ඊළඟට කතා කරන එක. හරිද? දැන් ඕගොල්ලන්ට උදාහරණ විදියට ඔය මැග්නීසියම් පැටික බැලලා දහනය කරපු එක කතා කරමු. ඊට පස්සේ මොනවද? එතෙන්දී වෙන දේ බලන්නකො පුතේ. මැග්නීසියම් පටික බැලලක් අපි දහනය කරනවායි කියන්නේ. ඔන්න දැන් ඔන්න හොඳට බලාගෙන ඉන්න. මැග්නීසියම් පටික බැලලක් ගන්නවා. මේක අපි
හොඳට අහගෙන ඉන්න පුතේ. බන්සන් 1000කයකට යොමු කරනවා. මැග්නීසියම් පටික බැලක් අරගෙන බන්සන් 1000කයකට යොමු කරනවා. එතකොට මේක ඕගාලා ගිනි ගන්නවා මෙතන. මෙතන ගිනි ගන්න. හරිද? එතකොට පුතේ මෙන්න මෙතෙන්ට අපි ගත්තේ ග්‍රෑම් 20ක මැග්නීසියම් පටික බැලක් නම්. හරිද? මෙයා ග්‍රෑම් 20 පටික බැල පුතේ අලු වුණාම අනිවාර්යෙන් එතන ග්‍රෑම් 20ක් තියෙන්න බෑ. හරිද? තියෙන්න බෑ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපි දැන් ඉස්සරහට හේතු හොයාගෙන යනවා. ඔන්න බලන්නකෝ. එතකොට මෙතන මැග්නීසියම් කියන එක්කෙනා එක්කන් එකතු වෙන්නේ මේ වායු ගෝලයේ තියෙන ඔක්සිජන් කියන එක්කෙනා. මැග්නීසියම් සහ ඔක්සිජන් එකතු වෙලා නිර්මාණය වෙනවා පුතේ මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. සමහර අයට මේක බෝරින් වගේ ඇති. තේරෙන්නේ නැහැ වගේ ඇති. අතහැරලා දාන්නකෝ. ඊළඟට මම විස්තර කරගෙන යනකොට ඕගොල්ලන්ට තේරෙනවා. හොඳට අහගෙන ඉන්නකෝ. මැග්නීසියම් පටික බැල්ල අරගෙන ඔක්සිජන් එක්ක දහනය කරනවා. ඊට පස්සේ මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. අන්න පුතේ රසායනික විපර්යාසයකදී ද්‍රව්‍ය දෙකක් එකතු වෙලා එකක් හැදුනා. හරිද? ඔන්න බලන්නකෝ දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා ප්‍රතික්‍රියක මේ පැත්ත. මේ පැත්ත මොකද්ද? ප්‍රතිඵල. තේරුණාද කියන කාරණා ප්‍රතිඵල. පැහැදිලිද? හරි. ඔන්න බලන්නකෝ. ඕගොල්ලන්ගේ පොතට යනවා දැන් මම නැවත. හොඳට පොත බලා ගන්න. අපිට පහත දැක්වෙන ආකාරයට වචන සමීකරණයෙන් නිරූපණය කරන්න පුළුවන්. මොකද්ද? මැග්නීසියම් ධන ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ් හැදෙනවා. හරිද? එතකොට මේ අණුව රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක ඵල බවට පත් වේ. ඔන්න පොතේ තියෙන එක මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වුණානේ. ඔන්න බලන්න ඊළඟට යකඩ මල බැඳීම, ලෝහ මලින වීම, ද්‍රව්‍ය දහනය වීම, හරිද? ඓන්ද්‍රිය ද්‍රව්‍ය දි รา පත් වීම, පළතුරු ඉදීම, රතිඤ්ඤා කරල පිපිරීම, ඊළඟට එන්සයිම මගින් සිදුවන ආහාර ජීර්ණය. මම ඔයගලන්ට නිතරම කතා කරනවානේ ආහාර ජීර්ණය නේද? එතකොට මේ රසායනික විපර්යාස වලට උදාහරණ. පැහැදිලිද කියන කාරණාව right? ලියන්න පුතේ තරුවක් දාලා සාමාන්‍ය පෑනෙන් තරුවක් දාලා ලියන්න. රසායනික විපර්යාසයකදී ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය කළු පෑනෙන් ලියන්න පුතේ ප්‍රතික්‍රියක ලෙස හඳුන්වයි. ඊළඟ තරුව දාලා ලියන්න පැට්ටෝ. හරිද? රසායනික ප්‍රතික්‍රියාවකදී අලුතෙන් ගොඩනැගෙන ද්‍රව්‍ය කළු පෑනෙන් ලියන්න පුතේ ප්‍රතිඵල ලෙස හඳුන්වයි. ප්‍රතිඵල ලෙස හඳුන්වයි. හරි. අහගෙන ඊළඟට මම කියලා දෙන්න යනවා කාරණා දෙකක්. මේ කියලා දෙන්න යන කාරණා දෙක ගොඩක් වටින දෙකක්. හරිද? දැන් ඔන්න බලන්න මම මේ මුළු බෝඩ් එකම බෙදනවා කොටස් දෙකකට. හරිද? හොඳට බලාගෙන ඉන්න පුතේ මෙතනින් එහාට පාඩම තේරෙන්නේ මෙන්න මේ ටික තේරුණොත් විතරයි. නැත්තම් මේ පාඩමේ ඉතුරු ටික තේරුම් ගන්න ගොඩක් අමාරු වෙනවා. ආදරණීය දරුවනේ කොහොම හරි මේ ටික අල්ල ගන්න. හොඳේ. මොකද දන්නවද? ඕගොල්ලන්ට මෙතන නොතේරුණොත් ඔක්කොම ඉවරයි. හොඳට අහගෙන ඉන්න පැත්ත. හොඳේ.
දැන් ඔන්න මෙහෙම එකක් ගන්නවා මම මෙහෙම එකක් ගන්නවා මම මොනවද කරන්නේ ගන්නවා මීටර් කෝදුවක් නැත්තම් ලී පටියක් ගන්න මේක සමාන වෙන විදියට නූලක් ගැට ගහ ගන්නවා බැරි හරිද ඊට පස්සේ පුතේ මම කරන්නේ මොනවද මේක ගැට ගහ ගන්නවා චූටි කම්බි කෑල්ලකින් යකඩ කෙඳි ටිකක් ගැට ගහ ගන්නවා ඔන්න බලන්න මම යකඩ කෙඳි ටිකක් ගැට ගහ ගන්නවා මේ පැත්තටත් ඒ හා සමාන යකඩ කෙඳි ටිකක් ගැට ගහ ගන්නවා ඒ හා සමාන යකඩ කෙඳි ටිකක් ගැට ගහ ගන්නවා ඔන්න දැන් දෙපැත්තම සමබරයි එක සමානයි හරිද මේ පැත්තත් තුලිතයි මේ පැත්තත් තුලිතයි දෙපැත්තම තුලිතයි මේක හරි සමානව තියෙනවා හරිද ඊට පස්සේ පුතේ හොඳට අහගෙන ඉන්න මේක හොඳම තැන රයිට් මම මේ එක පැත්තක් දහණය කරනවා ඒ කියන්නේ ගිනි කූරක් ගහලා මේ පැත්ත රත් කරනවා ඔන්න මේ ඒ පැත්ත රත් කරනවා හරිද ඊට පස්සේ මේ කුලිකු කූර පත්තු කරාම මේක පත්තු කරාම මොකද්ද වෙන්නේ පුතේ කල්පනා කරලා බලන්න මෙන්න මේ යකඩ කැඳි මොනවාද ගිනි දැල්ලූ යකඩ පැත්ත මෙන්න මේ A පැත්ත මේ B පැත්ත මේ A පැත්ත පුතේ ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා අපිට බලන්න ඕගොල්ලෝ ගෙදරදී අද කරන්න ප්‍රායෝගිකව හරිද මෙහෙම ගත්තා ඔන්න දැන් අපි එක පැත්තකට යකඩ කූරු කම්බි කෑලි යකඩ මේ මොනවද සිහින් කැඳි ටිකක් ගත්තා ඊට පස්සේ අනිත් පැත්තට සිහින් යකඩ කැඳි ටිකක් ගත්තා මේ ඒ පැත්ත රත් කරාම පුතේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ රත් කරපු පැත්ත මොකද්ද උනේ පහත් වෙනවා ඇයි එහෙම වෙන්නේ ඔන්න දැන් ප්‍රශ්නේ අපිට ඇයි එහෙම මේ පැත්ත පහත් උනේ මට තියෙන ප්‍රශ්නේ ඕක ඕගොල්ලන්ට මේ ප්‍රශ්නයක් නැද්ද කල්පනා කරලා බලන්න පුතේ වෙන්නේ මේකයි මෙන්න මේ යකඩ මේ ඔක්සිජන් එක මෙතන රත් වෙනවනේ රත් වෙනකොට වායු ගෝලයේ තියෙන ඔක්සිජන් එකක් එකතු වෙනවා. ඔන්න බලන්න වැඩේ. දැන් ඔන්න මේ යකඩ කූරු ටිකේ තියෙන යකඩ කෑලි ටිකේ තියෙන යකඩ මේ කැබලි ටික තිබුණානේ. යකඩ කැබලි ටිකක් ගත්තා අපි සමාන ලෙස පුතේ මේක මීටර කෝදුවක ගැට ගහගත්ත කම්බි දෙකක් ආධාරයෙන්. ඊට පස්සේ මම ගිනි කූරක් අරන් මෙන්න මේ ඒ පැත්ත ගිනි තියන්න ගත්තා. රත් කරන්න පටන් ගත්තා. මෙහෙම රත් කරනකොට ඔන්න බලන්න වෙන වැඩේ. යකඩ කූරු ටික කියනවා මම මගේ පාඩුවේ හිටියේ. ඇත්තටම නම් මං කිසි දෙයක් දැනන් හිටියේ නෑ. ඊට පස්සේ තමයි අර අයියා ඇවිල්ලා ගිනි කූරක් ගහලා මගේ මෙන්න මේ පැත්ත ගිනි තියන්න පටන් ගත්තා. ගිනි තියන්න පටන් ගත්තායින් පස්සේ අපිත් නිකන් හිටියේ නෑ. වටේ හිටිය ඔක්සිජන්ලා තමයි ආවේ වේගයෙන් කඩාගෙන. ඔක්සිජන් ඇවිල්ලා මෙන්න අපිත් එක්ක එකතු වුණා. ඔක්සිජන් ඇවිල්ලා ඊට පස්සේ අපේ ඇඟ ඇතුළටම ගියා. මෙන්න දැන් ඔක්සිජන් අපිත් එක්ක එල්ලිලා ඉන්නවා. මාර වැඩේනේ. එතකොට මේ වායු ගෝලයේ තිබුණ ඔක්සිජන් මෙන්න මේ යකඩ කූරුත් එක්කන් දැන් එකතු වෙලා තියෙනවා පුතේ. අන්න ඒ නිසා පුතේ මෙන්න මේ A කියන පැත්ත පහත් වුණා. B කියන පැත්ත නම් කියනවා මම නන්දනම් හිටියා ওই කට්ටිය ගිනි තියා ගන්නකොට ඒ කට්ටියත් එක්ක කට්ටියක් එකතු වෙනවයි කියලා. හැබැයි අපිට නම් එහෙම වුණේ නැහැ. අපි අපේ පාඩුවේ හිටියේ නේද? අපි ගිනි තිබුණා තමයි බලාගන්නේ. රයිට් එහෙම කියලා කියනවා. කල්පනා කරලා බලන්න පුතේ එතකොට ද්‍රව්‍යයක් දහනය කරනකොට ඕගොල්ලන්ට පේනෝ මෙන්න මේකට පදාර්ථ එකතු වුණාද නැද්ද? පදාර්ථ එකතු වුණා. එකතු වුණ නිසා මේ පැත්ත බර වුණා. පැහැදිලිද කියපු කාරණා? පැහැදිලිද කියන කාරණා? ඒ නිසා මේ පැත්ත පහත් වුණා. එතකොට දැන් ඔන්න ඉස්සෙල්ලා තිබුණු ප්‍රතික්‍රියකවල ප්‍රමාණයට වඩා දැන් ගොඩ නැගුණු ප්‍රතිඵල ටික මොකද වුනේ? බර වැඩිද නැද්ද? බර වැඩි. පද්ධතියට එකතු වුණාද නැද්ද? එකතු වුණා. මෙන්න මේ වගේ පද්ධති වලට අපි කියනවා පුතේ විවෘත පද්ධති කියලා කියනවා. මොන පද්ධතිද? විවෘත පද්ධති. විවෘත පද්ධති. ඒ කියන්නේ මේ පරීක්ෂණය සිද්ධ කරේ අපි සාමාන්‍ය පරිසරයේ. විවෘතයි. විවෘත පරිසරයේ මේක අපි කරේ. මේ නිකන් එළියනේ කරේ. හරිද? එතකොට පුතේ මෙන්න මේකට පද්ධතියට සංඝටක එකතු වුණා. පැහැදිලිද කියන කාරණාව? පැහැදිලිද කියන කාරණාව? රයිට්. ඒක තේරුම් අයත් උස්සන්න. ඒක තේරුම් අයත් උස්සන්න. ඇයි මේකේ යකඩ කූරු ටික පහත් උනේ? යකඩ කෑලි ටික පහත් උනේ. පහත් උනේ මේකට පිටින් ඔක්සිජන් එකතු වුණ නිසා. ඒ එකතු වෙන පද්ධති වලට අපි කියනවා මොන පද්ධතිය කියලාද පුතේ?
විවෘත පද්ධති කියලා කියනවා. මොන පද්ධතිද? විවෘත පද්ධති කියලා කියනවා. ඕක එකක්. ඊළඟට පුතේ දැන් අපි කරන්න යන්නේ හරිද? ගිනි කූරු ටිකක් ගන්නවා. හරිද? හරි. ආපහු එක සැරයක් කියලා දෙන්නම් හොඳට අහගෙන ඉන්න. ආපහු එක සැරයක් කියලා දෙන්නම් හොඳට අහගෙන ඉන්න පුතේ. මොකද මේ මොහොතේ මේ වෙලාවෙම මේක ඉගෙන ගන්න. හරිද? මේ මොහොතේ මේ වෙලාවෙම ඉගෙන ගන්න මේක හරිම ලේසි. හොඳට අහගෙන ඉන්න. අපි ගන්නවා මීටර කෝදුවක් වගේ උපකරණ නැත්නම් ලී කෝටුවක් ගන්නවා සමබර එකක්. ඊට පස්සේ කම්බි කූරු දෙකකින් හරිද බයින්ඩින් කම්බි කෑලි දෙකකින් මේකට යකඩ කැබලි ටිකක් සම්බන්ධ කරනවා එක සමාන. එක සමාන. හරිද? ඊට පස්සේ පුතේ මේකෙදි අපි එක පැත්තක් විතරක් දහනය කරනවා. ගිනි තියනවා. යකඩ කැබලි රත් වෙනවා. රත් වෙනකොට පුතේ හරිද? මෙන්න මේකට ඔක්සිජන් එකතු වෙනවා. එකතු වෙනකොට මේ පැත්ත බර වෙනවා, මේ පැත්ත පහත් වෙනවා. පැහැදිලිද? එතකොට මේක එලි මහණනේ අපි කරේ. එලි මහණේ කරේ. බර වැඩි වුණාද නැද්ද? බර වැඩි වුණා. තේරුණාද කියපු කාරණා? බර වැඩි වුණා. ඕගොල්ලන්ට පේනවා පරිසරයෙන් පද්ධතියට දේවල් එකතු වුණා. හරිද? පරිසරයෙන් යකඩ කැපලි වලට දෙයක් එකතු වුණා. කවුද එකතු වුනේ? ඔක්සිජන් එකතු වුනේ. අපි මේ වගේ ඒවට කියනවා විවෘත කියලා. මොනවා කියලා කියනවද? විවෘත පද්ධති කියලා කියනවා. හරි. දැන් ඊළඟට තවත් පරීක්ෂණයක් කරනවා. හොඳට අහගෙන ඉන්න. තවත් පරීක්ෂණයක් කරනවා. අහගෙන ඉන්න. අපි ගන්නවා පුතේ ගිනි කූරු ටිකක් ගන්නවා හිස් ගිනි කූරු ටික. ඒ කියන්නේ ගිනි කූරු හිස් ටිකක්. ගිනි කූරු හිස් කියන්නේ අර වෙඩි බෙහෙත් ටික විතරක් ගන්නවා. හරිද? අරගෙන කැකෑරුම් නලයකට දානවා. කැකෑරුම් නලයකට දාලා පුතේ මේකේ ස්කන්ධය මැන ගන්නවා. ස්කන්ධය මැනගෙන අපි කරන්නේ පුතේ මේක නලය විවෘත කරලා මේක දැල්ලකට අල්ලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න බලන්න වැඩේ. දැන් හොඳට අහගෙන ඉන්න. අපි ගන්නවා ගිනි කූරු හිස් ටිකක්. ගිනි කූරු හිස් කියන්නේ මෙන්න මේ ගිනි කූරක තියෙන මේ වෙඩි බෙහෙත් කොටස විතරක් ගලවලා ගන්න. හොඳට අහගෙන ඉන්න පුතේ. මේ වෙඩි බෙහෙත් කොටස විතරක් අරගෙන මගේ පුතේ අපි මේක දාගන්නවා කැකෑරුම් නලයකට. හරිද? ඔන්න දැන් අර අපි ගත්ත වෙඩි බෙහෙත් ටික හරිද? මේ ගිනි කූරු හිස් ටික නැත්තම් ගිනි කූරු වල ඔලු ගෙඩි ටික ගලවලා ගන්න. ඔන්න වැඩි. අපි දැනගෙන හිටිය පරීක්ෂා නලයකට දානකොට මොකක් හරි දෙයක් කරන්නේ හදන්නේ කියලා. ඒත් අපි තාම බලාගෙන ඉන්නෝ මේ මොකද්ද කරන්නේ කියලා. ඔන්න වැඩි. හරිද? දැන් ගිනි කූරු හිස් ටික මේක ඇතුලේ ඉන්නේ. ඊට පස්සේ පැත්තෝ අපි කරන්නේ මෙන්න මේ ගිනි කූරු හිස් ටිකට යටින් උඩේ බන්සන් 1000ක් අල්ලන. මොකද්ද වෙන්නේ? ඊට කලින් පුතේ මේක අපි කිරා ගන්නවා. මේක කිරා ගන්නකොට මේක ග්‍රෑම් 5යි කියලා අපිට පෙන්වනවා. සමස්ත ස්කන්ධයේ ග්‍රෑම් 5යි කියලා පෙන්වනවා. දැන් ග්‍රෑම් 5යි මේ මුළු පරීක්ෂා නලයෙම බර. දැන් මම බන්සන් 1000කින් රත් කරනවා. රත් කරනකොට මෙන්න මේක ඕගාල දුම් දාගෙන ගිනි ගන්න පටන් ගන්නවා. ඕගොල්ලන්ට දකින්න පුළුවන් වාතය අධික විදියට පරිසරයට ගමන් කරනවා. හරිද? පැහැදිලිද? එතකොට පුතේ අවසානයේ පැට්ටෝ මම මේකේ බර කිරනවා. ඔන්න දැන් අලු ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි පිච්චුවනේ අපිට ඉන්න තැනක් නැති කරා මේ මන් දුම් දාගෙන ඇවිලුණා. චුට්ටිත්ත ඉතුරුනේ ඔන්න වැඩේ. මෙතන අපි දැන් බලනකොට 2 ග්‍රෑම් තියෙන්නේ. මේ සමස්ත පරීක්ෂා නලයේම බර 2 ග්‍රෑම්. එතකොට ඕගොල්ලන්ට පේනවා පුතේ පද්ධතිය රත් කරනකොට මෙතනින් ග්‍රෑම් 3ක් මොකද්ද උනේ? ඉවත් වුණා. ඔන්න දැන් එකිනෙකට විරුද්ධ පරීක්ෂා දෙකක් සිද්ධ වුණා. එකක් බලන්න පරීක්ෂාව කරනකොට ද්‍රව්‍ය එකතු වුණා. පරිසරයෙන් පද්ධතියට එකතු වුණා. හරිද? ද්‍රව්‍ය එකතු වුණා. එතකොට බර වැඩි වුණා. තේරුණාද කියන කාරණාව? පැහැදිලිනේ? හරි. ඊට පස්සේ මෙතෙන්දි මොකද්ද උනේ පුතේ? පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය ගමන් කරා. එතකොට බර මොකද්ද උනේ? බර අඩු වුණානේ. පැහැදිලිද කියන කාරණාව? බර අඩු වුණා. අම්මෝ ඇති යන්න. හරිද? එතකොට දැන් ඔන්න බලන්න තා චුට්ටයි. හරිද? පද්ධතියෙන් පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය එකතු වුණා. ඒ වගේම පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය ගමන් කරා. අන්න එහෙම සිදුවන ප්‍රතික්‍රියාවලට අපි කියනවා පුතේ විවෘත පරිසර කියලා කියනවා. මොනවයි කියලායි කියන්නේ? විවෘත පරිසර පද්ධති කියලා කියනවා. මොනවද? විවෘත පරිසර පද්ධති. පද්ධතියට ද්‍රව්‍ය එකතු වීමක්, පද්ධතියෙන් ද්‍රව්‍ය ඉවත් වීමක් අපි කියනවා විවෘත පද්ධති කියලා. මොන වේ පද්ධතිද පුතේ?
විවෘත පද්ධති. ආපස්සට හැමෝම හයියෙන් කියවන්න. විවෘත පද්ධති. මොන පද්ධතියද පුතේ? විවෘත පද්ධති. Okay good. බලන්න 112 පිටුවේ උඩ 112 පිටුව උඩ බලන්න අච්චු පොතේ. 112 පිටුව උඩ බලන්න. 112 පිටුවේ උඩ බලන්න පුතේ. 112 පිටුවේ උඩ. right. ඔය තියෙන පුතේ විවෘත පද්ධතිය. විවෘත පද්ධතිය. ඔන්න බලන්න දැන් මම කියනවා. හොඳට බලා ගන්න. පරිසරයෙන් පද්ධතියෙන් පරිසරයට. හරිද? පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු වෙන ඒවට අපි කියනවා පුතේ මොනවා කියලාද? විවෘත පද්ධති කියලා කියනවා. මොනවා කියලා කියනවද? විවෘත පද්ධති. පොත බලාගෙන හැමෝම මගේ පුතේ හැමෝම හයියෙන් කියවන්න පොත බලාගෙන පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති කියලා කියනවා. ආපස්සරයක් හයියෙන් කියවන්න බුදු පුතේ හොඳට කියවන්න. right? පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති කියලා කියනවා. ආපස්සරයක් කියවන්න. ආපස්සරයක් කියවන්න. පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති ලෙස හැඳින්වේ. S2 පියාගෙන කියන්න බලන්න හැමෝම. S2 පියාගෙන කියන්න හැමෝම. මේ මොහොතේම කටපාඩම් කරගන්න. පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති කියලා කියනවා. ආපස්සරයක් හයියෙන්ම කියවන්න පුතේ හයියෙන්ම කියවන්න. පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති විවෘත පද්ධති කියලා අපි කියනවා. ඒක තේරුණ අය අත උස්සන්න පුතේ. තේරුණ අය අත උස්සන්න. very good. මාගේ මහන්සියේ අග්‍රගණ්‍ය ප්‍රතිඵලය මං හිතන්නේ මම ලබා ගත්තා. ගොඩාක් මහන්සි වුණා. එතකොට ඔයගේ පද්ධති වලට අපි කියනවා පුතේ මොනවා කියලාද? විවෘත පද්ධති කියලා කියනවා. right? okay. ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න පුතේ තරුවක් දාලා රසායනික විපර්යාස රසායනික විපර්යාස රසායනික විපර්යාස රසායනික විපර්යාස සිදුවන ආකාරය අනුව සිදුවන ආකාරය අනුව සිදුවන ආකාරය අනුව සිදුවන ආකාරය අනුව පරිසර පද්ධති දෙකක් පවතී. පරිසර පද්ධති දෙකක් පවතී. සිදුවන ආකාරය අනුව පරිසර පද්ධති දෙකක් පවතී. ලියන්න එක කළු පෑනෙන් පුතේ. ලියන්න එක කළු පෑනෙන්. ලියන්න එක කළු පෑනෙන්. විවෘත පද්ධතිය විවෘත පද්ධතිය විවෘත පද්ධතිය විවෘත පද්ධතිය දෙක පැත්තෝ සංවෘත පද්ධතිය සංවෘත පද්ධතිය සංවෘත පද්ධතිය දෙක සංවෘත පද්ධතිය ගන්න අනුමාත්‍රිකාව විවෘත පද්ධතිය විවෘත පද්ධතිය විවෘත පද්ධතිය ගන්න අනුමාත්‍රිකාව විවෘත පද්ධතිය. හරිද? ලියන්න ඒක යටතේ රතු පෑනෙන් ඒක යටතේ රතු පෑනෙන් ලියන්න. ඒක යටතේ රතු පෑනෙන් ලියන්න. පද්ධතියෙන් පරිසරයටත් පද්ධතියෙන් පරිසරයටත් පද්ධතියෙන් පරිසරයටත් පරිසරයෙන් පද්ධතියටත්
පරිසරයෙන් පද්ධතියටත් ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති ද්‍රව්‍ය හුවමාරු විය හැකි පද්ධති කළු පෑනෙන් ලියන්න පැට්ටෝ කළු පෑනෙන් ලියන්න විවෘත පද්ධති ලෙස හඳුන්වයි විවෘත පද්ධති ලෙස හඳුන්වයි විවෘත පද්ධති ලෙස හඳුන්වයි okay finish the අත උස්සන්න finish අය right okay ලියන්න ඒ ගැනද වෙනම තරුවක් දාලා ලියන්න ඒ ගැනත් තරුවක් දාලා සාමාන්‍ය පෑනෙන් පුතේ සාමාන්‍ය පෑනෙන් තරුවක් දාලා ලියන්න පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය එකතු වෙන බව පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය එකතු වෙන බව පරීක්ෂණාත්මකව සෙවීම පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය එකතු වෙන බව පරීක්ෂණාත්මකව සෙවීම right ලියන්න පැට්ටෝ අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය කළු පෑනෙන් අවශ්‍ය ද්‍රව්‍ය කියලා ලියන්නේ ලියන්නේ ඒකට එක නිල් පෑනෙන් කම්බි කූරු දෙකක් යකඩ කෙඳි කම්බි කූරු දෙකක් යකඩ කෙඳි තිරස් දණ්ඩක් right ලියන ක්‍රමය තිරස් දණ්ඩගෙන එහි දෙපස සිහින් යකඩ කෙඳි සමාන ප්‍රමාණ වලින් එක් කරන්න ඉන්පසු එහි එක් කෙළවරක් පමණක් දහනයට ලක් කරන්න එහි එක් කෙළවරක් පමණක් දහනයට ලක් කරන්න හරි නිරීක්ෂණය කරන්න
හරිද පුතේ මෙන්න මේක පළවෙනි පින්තූරය හරිද මේක දෙවෙනි පින්තූරය මේ දෙක ඉක්මනට ඇඳ ගන්න පැට්ටෝ හැමෝම දෙකම මේ පින්තූරය ඇඳ ගන්න පුතේ මේ දෙකම ඇඳ ගන්න පන්තිය ඉවර වෙන්නේ කීයටද ඕගොල්ලන්ට ඕනම නම් දැනුත් ලෙෆ්ට් උනාට මට කමක් නැහැ පන්ති ඉවර වෙන්නේ පහමාරට හරිද පහමාරට ඉවර වෙන්නේ පුතේ ඉක්මනට මේක ඇඳ ගන්න හරි ඕකේ ඇත්තටම අද දවසේ එකම විහිළුවක්වත් නොකර මම පන්තිය කරගෙන ගියේ ඉක්මනට මේ කොටස් ටික හරියට තේරුම් ගන්න ඕන නිසා අපි අවශ්‍ය තැනට අවශ්‍ය විදියට අවශ්‍ය දේ කරනවා ඒ නිසා ඕගොල්ලෝ බය වෙන්න එපා දරුවනේ අපි පාඩම හරියට කරගත්තොත් තමයි ඔක්කොම වෙන්නේ නේ රයිට් එතකොට ඕගොල්ලන්ට වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න සහ ඕගොල්ලන්ට අද කියලා දීපු දේවල් තේරෙනවද ඕගොල්ලෝ පුතේ පහමාරට අපේ පන්ති ඉවර වෙන්නේ පන්ති ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න හරිනේ තේරුණා නම් තේරුණා කියලා කමෙන්ට් එකක් එහෙම එවන්න හරිද මේ දෙවෙනි මේ පින්තූරේ තිරස් දණ්ඩ ආනත වෙලා තියෙන්නේ තිරස් දණ්ඩ ආනත වෙලා තියෙන්නේ හරිද ඇන්තලි කරද ඕකේ ගුඩ් ඉවරයිද නැත්තම් අපි කියනවා නම් අහවරයිද ශරි இல்லையா எப்படி දෙමළෙන් ඇහුවේ හරි අහවරයි කියලා දාන්න ශරි කියලා දාන්න හොඳයි අපේ ළමයි හොඳයි නේ chat එකට අවශ්‍ය විදිහට අවශ්‍ය දේවල් දිනනවා නේද good දරුවනේ අපි එක දිගටම එකතු වෙන්න අපිත් එක දිගටම එකතු වෙලා දිගටම වැඩ කරන් යන්නේ විද්‍යාව is my best එහෙම අපි හිතන්න ඕන සයන්ස් තමයි මගේ ජීවිතේ සයන්ස් වලට තමයි මම ආස සයන්ස් තමයි මගේ favorite subject එක හා නොකඩවා අකණ්ඩව එක දිගට ඉන්න සරි සර් කියලා එවනවා yes sir okay good එහෙමයි sir එහෙමයි හරිද you are a great sir okay good ඒකනේ හොඳයි මට සාමාන්‍යයෙන් දෙමළක් චුට්ටක් පුළුවන් எனக்கு கொஞ்சம் கொஞ்சம் தமிழ் தெரியும் நீங்களுக்கு எப்படி நல்ல விஷயம் படிக்கிறீங்க சரி இந்த இගෙනග හරි okay good නිරීක්ෂණ ලියන්න ඒක තමයි කියන්නේ කියලා දානවා හොඳයි ඈ හරි ලියන්න නිරීක්ෂණ ලියන්න දහනය කරනු ලැබූ දහනය කරනු ලැබූ යකඩ කෙඳි දහනය කරනු ලැබූ යකඩ කෙඳි වල
බර වැඩි වේ. බර වැඩි වේ. දහනය කරනු ලැබූ යකඩ කෙඳිවල බර වැඩි වේ. නිගමනය ලියන්න. නිගමනය ලියන්න. නිගමනය ලියන්න. විවෘත පද්ධතිවලදී විවෘත පද්ධතිවලදී පරිසරයෙන් පද්ධතියක ද්‍රව්‍ය එකතු වේ. පරිසරයෙන් පද්ධතියක ද්‍රව්‍ය එකතු වේ. පරිසරයෙන් පද්ධතියට ද්‍රව්‍ය එකතු වේ. Okay, it is finished. Good. ඊළඟ මාතෘකාව ගන්න. ඊළඟ මාතෘකාව ගන්න පුතේ. ඊළඟ මාතෘකාව ගන්න. විවෘත පද්ධතිවලදී ඊළඟ මාතෘකාව ගන්න. විවෘත පද්ධතිවලදී විවෘත පද්ධතිවලදී විවෘත පද්ධතිවලදී විවෘත පද්ධතිවලදී පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය එකතු වේ. පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය එකතු වේ. පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය එකතු වේ. එය පහත ලෙස නිරීක්ෂණය කළ හැකිය. එය පහත ලෙස නිරීක්ෂණය කළ හැකිය. හරිද බැට්ටෝ? අපි ගන්නවා මේකට හොඳට ආගෙන ඉන්න. අර කලින් කරපු පරීක්ෂණේ අපි ගන්නවා මේකට පුතේ කැකෑරුම් නලයක් ගන්නෝ. කැකෑරුම් නල පොජ්ජක් අරගෙන කැකෑරුම් නල පොජ්ජ ඇතුළට අපි දානවා ගිනි කූරු හිස් පොජ්ජවල් කීපයක්. දැන් වැඩි භාෂාවෙන් කතා කරන්නේ. එතකොට මෙන්න මේ ගිනි කූරු ටික දාලා හරිද? ඔව්. හරිද? ගිනි කූරු ටික දාලා ගිනි කූරු හිස් ටික දාලා හරිද? අපි මේකේ ස්කන්ධය කිරා ගන්නෝ. මොකද්ද කිරා ගන්නේ? ස්කන්ධය කිරා ගන්නෝ. ස්කන්ධ පොජ්ජ කියලා සමහර අය දානවා. හරිද? ස්කන්ධය කිරා ගන්නෝ. ඊට පස්සේ පුතේ මේ ස්කන්ධ පොජ්ජ කිරාගෙන අපි මේක දහන පොජ්ජට වන්ද කරනවා. හරිද? අහගෙන ඉන්න. මේක අපි දහණයට ලක් කරනවා පුතේ. මේක දහණයට ලක් කරනවා. හොඳට අහගෙන ඉන්න. දහණයට ලක් කරනවා. හරිද? මේක දහණයට ලක් කරාම අවසානයේ චුට්ටිත්තයි ඉතිරි වෙන්නේ. මාර වැඩේ වෙන්නේ. එතකොට මෙන්න අවසානයේ ඇබිත්තයි. අර එහෙම කියන්නේ අනේ මෙන්න අම්බ උනේ ඇබිත්තයි. එහෙම කියලා කියමු. හරිද? දැන් මේයිගේ උදේ ස්කන්ධය අපි කිරලා බැලුවොත් ග්‍රෑම් 5ක් තිබුණා. අපි හිතමු ග්‍රෑම් 10ක් තිබුණයි කියලා. ග්‍රෑම් 10ක් තිබුණා. අවසානයේ මේකේ ස්කන්ධය කිරනකොට පුතේ මෙන්න වැඩි 5යි ග්‍රෑම් වෙලා. ඒ කියන්නේ මෙයයිගෙන් ස්කන්ධය මොකද්ද වෙලා තියෙන්නේ? ස්කන්ධය ඉවත් වෙලා ගිහිල්ලා. තේරුණාද කියන කාරණාව? පැහැදිලිද? පැහැදිලිද? රයිට්. එතකොට 10 පොජ්ජ නැති වෙලා ගිහිල්ලා කියලා කියන කට්ටිය. රයිට් කමක් නැහැ. එතකොට මොනවාද අපිට කියනවා මේකෙන් ඉවත් වෙලා යනවා 5යි ග්‍රෑම් ඉවත් වෙලා යනවා. පැහැදිලිද? රයිට්. එතකොට ඔයගොල්ලන්ට පේනවා විවෘත පද්ධතිවලදී පුතේ විවෘත පද්ධතිවලදී පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය ගමන් කරනවා. පැහැදිලිද? ඒක තේරුම ආයත උස්සන්න. අත උස්සන්න. good. කැමරා ඕෆ් කරගෙන අත උස්සන්න එපා. හරිද? right ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය හරි ලියන්න. ආමා තෙරියුම් කියලා දාන සමහරයි. right okay. ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය කැකෑරුම් නලයක්. ගිනි කූරු හිස් කිහිපයක්.
ගිනිකූරු හිස් කිහිපයක්. කැකෑරුම් නලයක් ගිනිකූරු හිස් කිහිපයක්. ලියන ක්‍රමය ගිනිකූරු හිස් කිහිපය ගැන ගිනිකූරු හිස් කිහිපය ගැන ගිනිකූරු හිස් කිහිපය ගැන පරීක්ෂා නලයට එක් කරන්න. පරීක්ෂා නලයට එක් කරන්න. ඉන්පසු එහි ස්කන්ධය කිරා ගන්න. එහි ස්කන්ධය කිරා ගන්න. එහි ස්කන්ධය කිරා ගන්න. ඉන්පසු කැකෑරුම් නලයට තාපය එක් කරන්න. නිරීක්ෂණය කරන්න. right මේක ඇඳ ගන්න බැට්ටෝ ඉක්මනට. මේක ඉක්මනට ඇඳ ගන්න. මේක ඇඳ ගන්න. ඉවරයිද? මෙතන තියෙන්නේ අවශේෂය කියලා. අවශේෂය කියන්නේ ඉතිරි කොටස කියන එක. අවශේෂය. ලියන්න නිරීක්ෂණ ලියන්න. නිරීක්ෂණ ලියන්න. ප්‍රතික්‍රියාව සිදුවීමෙන් පසු සමහර අය නිරීක්ෂණ පොජ්ජ කියලා දානවා. එහෙම ලියන්නේ පාරද?
ලියන්න. දහනය කිරීමෙන් පසු අවසාන ස්කන්ධය දහනය කිරීමෙන් පසු අවසාන ස්කන්ධය අඩු වී ඇත. දහනය කිරීමෙන් පසු අවසාන ස්කන්ධය අඩු වී ඇත. නිගමනය ලියන්න පුතේ. නිගමනය ලියන්න. නිගමනය ලියන්න. විවෘත පද්ධතියකදී පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය එකතු වේ. පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය එකතු වේ. පද්ධතියෙන් පරිසරයට ද්‍රව්‍ය එකතු වේ. හරි. ආදරණීය දරුවනේ මේ ඕගොල්ලන්ට පන්තිය පිළිබඳව මොනවා හෝ කමෙන්ට් එකක් තියෙනවා නම් මම විනාඩි කිහිපයක් දෙනවා chat එකට දාන්න ටක් ගාලා පන්තිය හොඳයිද කරගෙන යන වීඩියෝ හොඳයිද එතකොට ඉස්සරහට කොහොමද වෙන්න ඕන ඔහම කරගෙන යන එක හරිද රයිට් ඕකේ මරු එතකොට මම මේ ඕගොල්ලන්ගේ අදහස් විමසන්න ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න ඕගොල්ලෝ දැන් chat එකට දාන්න පන්තිය ඉවර නෑ still our class is running okay අපි තාම ඉවර කරලා නෑ so my guys කියන්න වචන නෑ okay තව good job okay හරි එතකොට පුතේ ඕගොල්ලන්ට අකුර ඇකඩමි අධ්‍යාපන ආයතනයේ දෙවෙනි දවස් තමයි අද මේ පැවැත්වගෙන යන්නේ එතකොට මේ පන්තියේ ඉදිරි කටයුතු අපි සිදුවීම පිළිබඳව ඕගොල්ලන්ට group එකට message එවනවා ඒ message ඔස්සේ ඕගොල්ලන්ට වෙනම එනවා password එකක් එතකොට ඒකට link වෙන්න log වෙන්න පුළුවන් හැකියාව තියෙනවා ආදරණීය දරුවෝ හැමදෙනාටම ලබන සතියේ ඊගාව සතිය වෙනකොට නිබන්ධනයක් එනවා PDF කරලා ඒක print out කරගන්න හරිද එතකොට ඊට පස්සේ තමයි අපි පන්තිය කරගෙන යන්නේ මේ විදිහට එතකොට ඕගොල්ලන්ට අද දවසේ මම කතා කරේ රසායනික විපර්යාස සිද්ධ වෙනකොට විවෘත පද්ධති සහ සංවෘත පද්ධති කියලා තියෙනවා අපි විවෘත පද්ධති විතරයි කතා කරේ ආදරණීය දරුවෝ හැමදෙනාටම පාඩම හොඳින් තේරුණා කියලා කමෙන්ට් එනවා ගොඩාරයක් එකක් නෙමෙයි ගොඩක් එතකොට ඕගොල්ලන්ට වැඩිදුර අපිත් එක්ක එකතු වෙන්න ඕන නම් 0.70යි 325 කියන අංකයට ඔබගේ නම පාසල පන්තිය අපිට මැසේජ් පොජ්ජ මන්දු කරන්න රයිට් එතකොට ඕගොල්ලන්ට සුබම සුබ සතියන්තයක් වේවා වාසනාවන්ත දවසක් වේවා සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම නැගිටින්න වැඳ ගන්න ආයුබෝවන්